අයිබෝන් අනුකලනයේ 7 වෙනි වීඩියෝ එක. අනුකලනයේ 7 වෙනි වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරන්නේ නිශ්චිත අනුකලනයේ ගුණ පිළිබඳව. බෝඩ් එකේ ලියලා තියෙනවා නිශ්චිත අනුකලනයේ ගුණ 6ක්. ඔබට මතක නම් මෙන්න මේ ගුණ 6ේ ප්‍රතිඵල මොනවද කියලා මට කියන්න. ඒ වල ඉඳලා ඒ දක්වා බලන්න මේ දෙන්නයි සීමාව සමානයි. ඒ වල ඉඳලා ඒ දක්වා fx dx සුළු කරන්න යන්න එපා බිඳුවයි. ඒ වල ඉඳලා ඒ දක්වා fx dx බිඳුවයි. උඩ යටයි සීමා සමාන නම් ඒ අනුකලනය හදන්න අවශ්‍ය නැහැ. එකපාරට බිඳුවක් යොදන්න. ඒ වගේම ඒ වල ඉඳලා b දක්වා fx dx සමානයි ඍණ b වල ඉඳලා a දක්වා fx dx. මෙතෙන්ට ඍණක් ආවතින් මේ සීමා දෙක මාරු වෙනවා. කොටිම කිව්වොත් මේ ඍණ නැති කරන්න පුළුවන් b වල ඉඳලා a දක්වා එක a වල ඉඳලා b දක්වා. ඊළඟට a ට වඩා b වැඩි b ට වඩා c වැඩි. a ට වඩා b වැඩි b ට වඩා c වැඩි. මෙන්න මේ අනුකලනය මේ නිශ්චිත අනුකලනය අපිට බෙදන්න පුළුවන් a වල ඉඳලා c දක්වා තියෙන අනුකලනය a වල ඉඳලා b දක්වා තියෙන අනුකලනය දන b වල ඉඳලා c දක්වා තියෙන අනුකලනය. a වල ඉඳලා c දක්වා ලියන්න පුළුවන් a වල ඉඳලා b දක්වා අනුකලනය ධන b වල ඉඳලා c දක්වා අනුකලනය. a වල ඉඳලා c දක්වා fx dx a වල ඉඳලා b දක්වා fx dx ධන b වල ඉඳලා c දක්වා fx dx. ඊළඟ නිශ්චිත අනුකලනයේ විචල්්‍ය සංකේතයෙන් ස්වායත්ත වේ. ඒ කියන්නේ විචල්්‍ය සංකේතය x තිබුණොත් විචල්්‍ය සංකේතය t තිබුණත් විචල්්‍ය සංකේතය y තිබුණත් අපිට නිශ්චිත අනුකලනයේ අගේ අන්තිම උත්තරේ ඒකට බලපාන්නේ නැහැ. නිශ්චිත අනුකලනයේ විචල්්‍ය සංකේතයෙන් ස්වායත්ත වේ. a වල ඉඳලා b දක්වා fx dx විචල්්‍ය x. මේ අගේම තමයි a වල ඉඳලා b දක්වා f y dy. a වල ඉඳලා b දක්වා fy dy ම තමයි a වල ඉඳලා b දක්වා fx dx. විචල්්‍ය සංකේතය නිශ්චිත අනුකලනයේදී වැදගත් වෙන්නේ අන්තිම උත්තරේට. පස්වෙනි එක ඒ නියතයක් වෙලාවේ බිඳුවේ සිට a දක්වා fx dx ලියන්න පුළුවන්. බිඳුවේ සිට a දක්වා f මෙන්න මේ x වෙනුවට ලියන්න පුළුවන් උඩ සීමාව ඍණ x dx. බිඳුවේ සිට a දක්වා fx dx සමානයි බිඳුවේ සිට a දක්වා f a ඍණ x උඩ සීමාව ඍණ x dx. මෙන්න මේ x වෙනුවට දාන උඩ සීමාව ඍණ x. ඒ වගේම a හා b නියත නම් a වල ඉඳලා b දක්වා fx dx කොහොමද ලියන්න පුළුවන්? a වල ඉඳලා b දක්වා f a ධන p ඍණ x dx නේ. යට සීමාවයි උඩ සීමාවයි එකතු කරලා අඩු කිරීම x. ඒතර a වල ඉඳලා b දක්වා fx dx අගේම තමයි a වල ඉඳලා b දක්වා f a ධන b ඍණ x dx. right. එතකොට මෙන්න මේක විභාගයේදී මෙන්න මේ ගුණය වැදගත් වෙන්න පුළුවන්. එකක් හෝ කීපයක් ඔබට වැදගත් වෙන්න පුළුවන්. දැන් මම එකින් එක අරගෙන මේ ගුණ සාකච්ඡා කරනවා. අපි පළවෙනි ගුණය ගමු. right. ඔබ හිතන්නේ fx අනුකලනය කරාට පස්සේ gx ලැබෙනවා කියලා. fx අනුකලනය කරාට පස්සේ gx ලැබෙනවා කියලා ගමු. එහෙනම් a වල ඉඳලා a දක්වා fx dx. ඔබ හිතන්නේ fx අනුකලනය කරොත් gx ලැබෙනවා කියලා. එහෙනම් කොටු අරහන් a වල ඉඳලා a දක්වා. එහෙනම් ඔබ දන්නෝ මේ x වෙනුවට උඩ සීමාව a අඩු කිරීම x වෙනුවට යට සීමාව a. එහෙනම් ga ඍණ ga කොච්චරද? බිඳුවයි. ga ඍණ ga බිඳුවයි. එතන a වල ඉඳලා a දක්වා fx dx කීයද? බිඳුවයි. අපි තව උදාහරණයක් ගමු. 5 බෙදීම 2 සිට 5 බෙදීම 2 දක්වා sin x dx ගමු. හරි. sin x අනුකලනය ඍණ cos x. ඔන්න ඍණක් එළියට ගත්තොත්
cos x 5 බෙදීම 2 5 බෙදීම 2. එහෙනම් cos 5 බෙදීම 2 අඩු කිරීම යට සීමාව cos 5 බෙදීම 2 බිඳුවයි නේද? බිඳුවයි නේද? ඒතර මතක තියාගන්න මේ පහළ සීමාව සහ ඉහළ සීමාව සමාන නම් මේ ගාන හදන්න දෙයක් නැහැ. එකපාරටම ලියන්න බිඳුවයි කියලා. ඒක නිශ්චිත අනුකලනයේ සම්මත ප්‍රතිඵලයක්. තව උදාහරණයක් ගමු. බිඳුවේ සිට 5 දක්වා cos ඝනය x dx. මෙන්න මේ ගාන හදන්න වඩාත් පහසුයි t සමානයි sin x කියන ආදේශය. right cos ගේ ඔත්තේ බලයක් තියෙනවා. cos ගේ ඔත්තේ බලයක් තියෙනවා t සමානයි sin x කියන ආදේශය ගන්න එක වඩාත් පහසුයි. මේක අපි වෙනම වීඩියෝ එකකදී කතා කරනවා සම්මත ආදේශය. දැන් මේ ගාන හදන්න බලමු. එහෙනම් ඔබ t සමානයි sin x දාලා මේක හදන්න යමු. එහෙනම් t සමානයි sin x කියලා ගත්තොත් එහෙනම් අපිට dt dx අතර සම්බන්ධයක් ගන්න පුළුවන් නේ. එහෙනම් t සමානයි sin x එහෙනම් dt dx කීයද? sin x අවකලනය කරොත් cos x. එහෙනම් dt එනවා cos x dx. එහෙනම් dt එනවා cos x dx. dt එනවා cos x dx. ඒත් එකම මෙන්න මේ ආදේශය පාවිච්චි කරද්දී x ගේ සීමාව t ගේ සීමාවක් බවට පත් කරන්න ඕන. x ගේ පහළ සීමාව බිඳුවයි. එහෙනම් t කොච්චරද? sin බිඳුවයි. x ගේ ඉහළ සීමාව 5. එහෙනම් t කොච්චරද? sin 5. අපි දන්නවා sin 5 කියන්නේ බිඳුවයි. x 5 වලදී t බිඳුවයි. ඔබට පේනව නේද cos x dx නේද dt කියන්නේ? dt කියන්නේ cos x dx නේද? එහෙනම් දැම්මම බිඳුවේ සිට 5 දක්වා cos ඝනය x ලියා ගන්නෝ cos වර්ග x වාරයක් cos x dx. ඇයි දන්නවද? cos x dx කීයද? dt. එහෙනම් මෙන්න මේ cos x dx කියන්නේ dt. මේක t ගෙන් ලියවුණා. x බිඳුවේදී t බිඳුවයි x 5 වලදී t බිඳුවයි. කරුණාකරලා කියන්න මට cos වර්ග x. ඒ කියන්නේ දැන් මේ තියෙන t x විචල්යනේ. cos වර්ග x t ගෙන් ලියන්නේ කොහොමද? ආයි තහනවා. cos වර්ග x t ගෙන්. එසේ නැත්නම් sin x ෙන් කොහොමද ලියන්නේ? cos වර්ග x ලියන්න පුළුවන් එක ඍණ sin වර්ග x. එහෙනම් බිඳුවේ සිට 5 දක්වා cos වර්ග x ලියන්න පුළුවන් එක ඍණ sin වර්ග x. වාරයක් cos x dx. වාරයක් cos x dx. දැන් විචල පරිවර්තනයක් කරමු. x බිඳුව t බිඳුවයි x5 t බිඳුවයි එක අඩු කිරීම sin x කියන්නේ t cos x dx dt. දැන් මේක ඔබ හදන්න යන්න එපා, ඉසරයක් සුළු කරන්න යන්න එපා. මේ නිශ්චිත අනුකලනයේ ගුණයක්. බිඳුවේ සිට බිඳුව දක්වා නේද අනුකලනය? බිඳුවේ සිට බිඳුව දක්වා නේද? මෙතනයි සීමා සමාන නම් කෙලින්ම බිඳුවයි කියලා දාන්න. දැන් මෙතන 1 සිට 1 කියලා ආවත් ඒත් කෙලින්ම බිඳුවයි. නේ? මේ සීමා දෙක සමාන නම් අනුකලනයේ බිඳුවයි. මෙතනින් එහාට හදන්න යන්න එපා අපරාධේ. දෙවනි ගුණය a වල ඉඳලා b දක්වා fx dx සමානයි. මේ සීමාව මාරුනොත් ඍණක් එනවා. එසේ නැත්නම් ඍණ නැති කරන්න පුළුවන් සීමාව මාරු කරලා. මේකත් අපිට සාධාරණව ඔප්පු කරන්න පුළුවන්. ඔබ මොහොතකට හිතන්න fx අනුකලනය කරොත් gx කියලා. මම මේකේ වම් අත පැත්ත ගන්නම්. a වල ඉඳලා b දක්වා fx dx. එහෙනම් දැන් ඔබ දන්නවා fx අනුකලනය කරොත් gx. fx අනුකලනය කරොත් gx. එහෙනම් x වෙනුවට උඩ සීමාව gb, x වෙනුවට යට සීමාව ga. මම කියලා මම ගන්නම් මේ ප්‍රතිඵලයේ දකුණු අත පැත්ත. ඍණ b වල ඉඳලා a දක්වා fx dx. මේ ඍණ දකුණ තියෙනවා.
ඍණ ලකුණ තියෙනවා. fx අනුකලනය කරොත් gx ba. එහෙනම් මේ ඍණ තියෙනවා උඩ සීමාව ga අඩු කිරීම යට සීමාව gb. දැන් ඔබට පුළුවනි මේ ඍණෙන් ගුණ කරන්න. එතකොට කොච්චර වෙනවද? gb අඩු කිරීම ga. gb අඩු කිරීම ga වම් අත පැත්ත, gb අඩු කිරීම ga දකුණු අත පැත්ත. එහෙනම් 1 සමානයි 2. a වල ඉඳලා b දක්වා fx dx සමානයි ඍණ b වල ඉඳලා a දක්වා fx dx. හරි. අපි උදාහරණයකට එමු. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා sin ඝන x dx. ඔබ නිගමන කියන්න පුළුවන් මේකට ගන්න හොඳම ආදේශය මොකක්ද? මේ sin x ගේ ඔත්තේ බලයක් නම් ගන්න t සමානයි cos x කියන ආදේශය. එහෙනම් t සමානයි cos x. එහෙනම් dt ඍණ sin x dx. cos x අවකලනය කරොත් sin x නේද? t සමානයි ඍණ sin x. t සමානයි cos x. එහෙනම් dt බෙදීම dx කියන්නේ කොච්චරද? ඍණ sin x නේද? එහෙනම් dt කියන්නේ ඍණ sin x dx. අපි සීමාව වෙනස් කරමු. x ගේ සීමාව t ගේ සීමාවක් බවට පත් කරමු. එහෙනම් x ගේ පහළ සීමාව බිඳුවයි. t cos බිඳුව 1යි. x ගේ ඉහළ සීමාව 5 බෙදීම 2යි. t cos 5 බෙදීම 2 බිඳුවයි. x බිඳුවේදී t 1යි. x 5 බෙදීම 2ේදී t බිඳුවයි. ඍණ sin x dx dt ඕන මේ ඍණ මේ පැත්තට ගත්තොත් ඍණ dt සමානයි sin x dx. දැන් අපි ගැටලුවේ විචල පරිවර්තනයක් කරමු. මට අවශ්‍යයි sin x dx. එව නිසා බිඳුව 5 බෙදීම 2 sin ඝන x ගෙන් sin වර්ග x තියාගෙන මෙතන හදාගත්ත sin x dx. මොකද sin x dx කියන්නේ ඍණ dt. ඒත් එකම t සමානයි cos x. t සමානයි cos x. එහෙනම් t සමානයි cos x නම් sin වර්ග x කොහොමද ලියන්නේ? 1 ඍණ cos වර්ග x. එහෙනම් බිඳුව 5 බෙදීම 2 sin වර්ග x ලියන්න පුළුවන් 1 ඍණ cos වර්ග x. වාරයක් sin x dx. වාරයක් sin x dx. හරි. දැන් අපි විචල පරිවර්තනය කරමු. x බිඳුවේදී t 1යි. x 5 බෙදීම 2ේදී t බිඳුවයි. 1 ඍණ cos x කියන්නේ t. එහෙනම් cos වර්ග x කියන්නේ t වර්ග. sin x dx ඍණ dt. එහෙනම් දැන් අපිට මේ ඍණ එළියට ගත්තොත් 1 සිට බිඳුව දක්වා 1 අඩු කිරීම t වර්ග dt. දැන් ඔබ කියන්න නිශ්චිත අනුකලනයේ ගුණය. මේ ඍණ නැති කරගන්නේ කොහොමද? මේ ඍණ නැති කරගන්න නම් මේ සීමාව එකිනෙක මාරු කරමු. එහෙනම් ඍණ නැති කරන්න සීමාව එකිනෙක මාරු කරමු. බිඳුව පල්ලෙහාට 1 උඩට. 1 අඩු කිරීම t වර්ග dt නේ. මෙන්න මෙතනයි සැලකිලිමත් විය යුත්තේ. ඍණ නැති කරන්න නම් සීමාව එකිනෙක මාරු කරා. දැන් සාමාන්‍ය සරල අනුකලන දෙකක් උත්තරේ ගන්න. බිඳුවේ සිට 1 දක්වා 1 dt අඩු කිරීම බිඳුවේ සිට 1 දක්වා t වර්ග dt. 1 අනුකලනය කරොත් t. t වර්ග අනුකලනය කරොත් t ඝනය බෙදීම 3යි. එහෙනම් මෙතන 1 අඩු කිරීම බිඳුව 3න් එකක් එළියට ගත්තොත් 1 ඝනය අඩු කිරීම බිඳුවේ ඝනය. 1 අඩු කිරීම 3න් 1 කොච්චරද? 2 බෙදීම 3යි. බලන්න a වල ඉඳලා c දක්වා fx dx සමාන වෙනවා a වල ඉඳලා b දක්වා fx dx ධන
b වල ඉඳලා c දක්වා fx dx. මේක සුපුරුදු පරිදි මම ඉස්සෙල්ලාම ඔප්පු කරන්නම්. මම වම් අත පැත්ත ගත්තා. ඔබ හිතන්නේ fx අනුකලනය කරොත් gx කියලා. fx අනුකලනය කරොත් gx, right? එන a වල ඉඳලා c දක්වා fx dx. fx අනුකලනය කරොත් gx. කොටු අරහන් a c. එන x වෙනුවට උඩ සීමාව අඩු කිරීම x වෙනුවට යට සීමාව. අපි දකුණු අත පැත්ත ගමු. a වල ඉඳලා b දක්වා fx dx ධන b වල ඉඳලා c දක්වා fx dx. අපි දන්නවා fx අනුකලනය කරොත් gx. කොටු අරහන් ab. fx අනුකලනය කරොත් gx. මෙතන bc. මෙතන උඩ සීමාව x ට b gb අඩු කිරීම ga ධන gc උඩ සීමාව අඩු කිරීම gb. gb ධන gb ඍණ ඉවත් වෙනවා. එහෙනම් මෙතන ඉතිරි gc අඩු කිරීම ga. බලන්න වම් අත පැත්ත gc අඩු කිරීම ga. a වල ඉඳලා c දක්වා fx dx. බලන්න දකුණු අත පැත්ත rhs gc අඩු කිරීම ga. එහෙනම් වම් අත පැත්තයි දකුණු අත පැත්තයි සමානයි නේ. ඒ කියන්නේ a වල ඉඳලා c දක්වා fx dx සමානයි a වල ඉඳලා b දක්වා fx dx දන b වල ඉඳලා c දක්වා fx dx. එහෙනම් වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. a වල ඉඳලා c දක්වා fx dx සමානයි a වල ඉඳලා b දක්වා fx dx දන b වල ඉඳලා c දක්වා fx dx. අපි උදාහරණයක් ගමු. ඍණ 1 සිට ධන 2 දක්වා මාපාංක x dx. ඍණ 1 සිට ධන 2 දක්වා මාපාංක x dx. අපිට පුළුවනි මේ ඍණ 1 සිට 2 දක්වා මාපාංක x dx. දැන් මේ අනුකලනයට බාධා වෙන්නේ මේ අනුකලනය අපි මේ වෙනකන් ඉගෙනගෙන නැහැ මේ මාපාංක තියෙද්දි අනුකලනය කරන්නේ කොහොමද කියලා. මේ ගාන අනුකලනය කරන්න අපිට සිද්ධ වෙනවා මේ මාපාංක ඉවත් කරගන්න. ඔබ දන්නවා මාපාංක x ගේ මාපාංක ඉවත් වෙන්නේ මේ මාපාංකයේ ඇතුළ ධන නම් නිකම්ම ඇතුළේ ඉන්න කෙනා. මේ මාපාංකය ඇතුළ ඍණ නම් x බිඳුවට අඩු නම් ඍණ 1 ඍණ 2 ඍණ 3 x බිඳුවට අඩු නම් ඍණ වාරයක් ඇතුළේ. ඒතර මාපාංකය ඇතුළේ ඉන්න කෙනා බිඳුව නම් බිඳුවේ මාපාංකය බිඳුවයි. මම මේක සංඛ්‍යා රේඛාවක ඇඳලා පෙන්නුවොත් මෙන්න සංඛ්‍යා රේඛාව තියෙනවා. මෙතන x සමානයි බිඳුව ඉන්නවා. සංඛ්‍යා රේඛාව x සමානයි බිඳුව. මේ තියෙන බිඳුවට වැඩි පැත්ත 1 2 මේ බිඳුවට අඩු පැත්ත ඍණ 1. බිඳුවට වැඩි පැත්තේ මාපාංක x වෙනුවට ලියන්න පුළුවන් නිකම් x. x විශාලයි බිඳුවේ x විශාලයි බිඳුවේදී මාපාංක x නිකම් x. බිඳුවට අඩු ටිකේදී මාපාංක x ලියන්න වෙන්නේ ඍණ x. බිඳුවට අඩු සංඛ්‍යාවලදී මාපාංක x x කුඩයි බිඳුව නම් මාපාංක x ඍණ x වෙනවා. අසමානතා පාඩමේදී මේ පිළිබඳව අධ්‍යයනය කරනවා. දැන් අපිට මේ ගාන තියෙන්නේ ඍණ 1 සිට 2 දක්වා. සංඛ්‍යා රේඛාවේ මේ තියෙන ඍණ 1 සංඛ්‍යා රේඛාවේ මේ තියෙන 2. බලන්න ඍණ 1 සිට බිඳුව දක්වා මාපාංක x ඍණ x. බිඳුවේ සිට 2 දක්වා මාපාංක x නිකම් x නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ අනුකලනේ ගාන හදද්දී මේක ඍණ 1 සිට බිඳුව දක්වා මාපාංක x dx ධන බිඳුවේ සිට 2 දක්වා මාපාංක x dx ලෙස කොටස් දෙකකට බෙදන්න. ඒතර දැන් බලන්න අනුකලනයේ සීමාව ඍණ 1යි බිඳුවයි අතර. ඒතර ඍණ 1යි බිඳුවයි අතර මාපාංක x කොහොමද ලියන්නේ? ඍණ x. ඒතර මේ මාපාංක x තියෙන තැන අපිට ලියන්න වෙන්නේ ඍණ x.
ඒතර මට කියන්න බිඳුවේ සිට 2 කියන පරාසය තුලදී බිඳුවේ සිට 2 කියන පරාසය තුලදී මාපාංක x ලියන්න වෙන්නේ නිකම් x. ඍණක් එළියට ගත්තොත් ඍණ 1 සිට බිඳුව දක්වා x dx බිඳුවේ සිට 2 දක්වා x dx. එහෙනම් දැන් කියන්නේ x අනුකලනය කරොත් x වර්ග බෙදීම 2යි නේ. ඍණ තියනවා ඍණ 1 බිඳුව. x අනුකලනය කරොත් x වර්ග බෙදීම 2යි. බිඳුව 2. දැන් මේ නිශ්චිත අනුකලනයට අගයක් සර්. මෙතන හරේ තියෙන දෙක ඍණ භාගයක්. මේක දෙකේ ඉලක්කම එළියට ඍණ භාගයයි. මෙතන x වර්ග යට සීමාව ඍණ 1යි උඩ සීමාව බිඳුවයි. භාගය එළියට ගත්තොත් x වර්ග බිඳුවේ සිට 2. ඍණ භාගය උඩ සීමාව බිඳුවේ වර්ග යට සීමාව ඍණ 1 වර්ග භාගය උඩ සීමාව 2 වර්ග යට සීමාව බිඳුවේ වර්ග. එහෙනම් මෙතන එනවා ඍණ භාගය ඍණ 1 වර්ග ධන 1යි ඍණ 1 වර්ග ධන 1යි මෙතන ඍණක් තියෙනවා. 2 වර්ග 4යි 4 දෙකෙන් බෙදෙනවා. එහෙනම් භාගය ධන 2 පහ බෙදීම 2යි. තව උදාහරණයක් බිඳුවේ සිට 2 දක්වා මාපාංක x ඍණ 1 dx. බිඳුවේ සිට 2 දක්වා මාපාංක x ඍණ 1 dx. එහෙනම් මේ අනුකලනයේ මාපාංකයේ තියෙන එක තමයි ප්‍රශ්නේ. එව නිසා අපි මේ මාපාංක ඉවත් කරගමු. එතකොට ඉස්සෙල්ලම මම අසමානතා යටතේ x ඍණ 1 මාපාංක ඉවත් කරගන්න. බලන්න මේ මාපාංක ඇතුළේ ඉන්න x ඍණ 1 මාපාංක ඇතුළේ ඉන්න එක්කෙනා ධන වෙනවා x විශාල 1ේදී. මාපාංක ඇතුළ ධන නම් නිකම් ඇතුළ. මාපාංක ඇතුළේ ඉන්න කෙනා ඍණ වෙනවා x කුඩා 1ේදී. එකට අඩු ටිකේදී. එහෙනම් ඍණ වාරයක් ඇතුළේ ඉන්න කෙනා. x සමාන 1ේදී මාපාංකය ඇතුළ බිඳුවයි. එන සමානතාවයක් මෙතෙන්ට යොදමු. මේ සමානතාවය වෙනම යදුවත් කමක් නැහැ. දැන් අපි සංඛ්‍යා රේඛාවක් ඇඳලා මාපාංක ඉවත් වෙච්ච තැන ලකුණු කරා x සමාන 1. අපි මේ කතාව යන්නේ බිඳුවේ සිට 2 දක්වා. ඒ කියන්නේ මෙතන x සමානයි බිඳුව නම් x සමාන 1 මෙතන x සමානයි 2. එතකොට එකට අඩු පැත්ත මේ තියෙන්නේ. මේ පැත්ත x කුඩායි 1. එකට අඩුයි. මේ පැත්ත x විශාලයි 1. x විශාලයි 1 නම් මාපාංක x ඍණ 1 නිකම් x ඍණ 1. x එකට අඩු පැත්තේ මාපාංක x ඍණ 1 ඍණ වාරයක් x ඍණ 1 එකට අඩු නම්. එන එකට වඩා වැඩි මාපාංක x ඍණ 1 නිකම් x ඍණ 1. එකට අඩු පැත්ත මාපාංක x ඍණ 1 ඍණ වාරයක් x ඍණ 1. එහෙනම් මෙන්න මේ නිශ්චිත අනුකලනය බිඳුවේ සිට 2 දක්වා කියන එක. මේ බිඳුවේ සිට 2 දක්වා කියන එක බිඳුවේ සිට 1 දක්වාත් 1 සිට 2 දක්වාත් කියලා අනුකලන දෙකකට බෙදාගත්තා. එහෙනම් බිඳුවේ සිට 2 බිඳුවේ සිට 1 දක්වා x ඍණ 1 මාපාංක ධන 1 සිට 2 දක්වා x ඍණ 1 මාපාංක. ඒතර එකට වඩා අඩු නම් මාපාංක x ඍණ 1 ඍණ වාරයක් x ඍණ 1. එකත් දෙකත් අතර ඒ කියන්නේ එකට වඩා වැඩි නම් මාපාංක x ඍණ 1 නිකම් x ඍණ 1. දැන් මෙතන සාමාන්‍ය අනුකලනයන් තියෙයි. ඍණක් එළියට ගත්තොත් x ඍණ 1 dx 1 සිට 2 දක්වා x ඍණ 1 dx. ඍණ බිඳුව 1 x dx ඍණයි ඍණයි ධන බිඳුව 1 1 dx 1 සිට 2 දක්වා x dx ඍණ 1 සිට 2 දක්වා 1 dx. දැන් x අනුකලනය කරොත් x වර්ග බෙදීම 2යි. 1 අනුකලනය කරොත් x අනුකලන x වර්ග බෙදීම 2යි. 1 අනුකලනය කරොත් x. ඍණ x අනුකලනය කරොත් x වර්ග බෙදීම 2යි.
බිංදුව 1 අනුකලනය කරොත් x අනුකලනය කරොත් x වර්ග බෙදීම 2යි 1 2 1 අනුකලනය කරොත් x. දැන් උඩ සීමා යට සීමා. ඒතර ඍණ භාගය 1 වර්ග අඩු කිරීම බිංදුවේ වර්ග මෙතන 1 ඍණ බිංදුව භාගය 2 වර්ග අඩු කිරීම 1 වර්ග 2 ඍණ 1. මෙතන ඍණ භාගයයි මෙතන 1යි 4න් එකක් ගියොත් 3 බෙදීම 2යි මෙතන 2න් එකක් ගියොත් එකක් වෙනවා. එහෙනම් 3 බෙදීම 2 ඍණ භාගය 2 බෙදීම 2 එකක් වෙනවා. right. ඔය ඊළඟ කාරණේ නිශ්චිත අනුකලනය විචල්්‍යයේ සංකේතයෙන් ස්වායත්ත වේ. නිශ්චිත අනුකලනයේ විචල්්‍යයේ සංකේතයෙන් ස්වායත්ත වේ. ඒ යටතේ මම ඔබට ගුණයක් දුන්නා. a වල ඉඳලා b දක්වා fx dx සමානයි a වල ඉඳලා b දක්වා fy dy කියලා. a වල ඉඳලා b දක්වා fx dx අගයමයි a වල ඉඳලා b දක්වා fy dy. මොකද මේ කියන්නේ? අපි මොහොතක් හිතමු fx කියන්නේ cos x කියලා. ශ්‍රිත දැනුම අනුව කියන්නේ එහෙනම් fy cos y. මට කියන්නේ ft cos t නේ. හරි. මම පොඩි උදාහරණයක් කරන්න හදන්නේ මේ කතාව ඔබට පැහැදිලි වෙන්න. බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා fx dx. බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා fx dx. මම fx කියලා ගන්නම් cos x. එහෙනම් දැන් කියන cos x අනුකලනය sin x. එහෙනම් උඩ සීමාව x ට phi බෙදීම 2 යට සීමාව බිඳුව. උත්තර 1යි. දැන් මම ගන්නම් බිඳුවේ සිට phi බෙදීම 2. මේ සීමාවමයි. fy dy. එතකොට y විචල්්‍ය නම් විෂය dy. කරුණාකරලා කියන්නේ fy කියන්නේ fx කියන්නේ cos x නම් fy කියන්නේ cos y. දැන් අපි ගමු cos y y විෂයෙන් අනුකලනය කරොත් sin y. එහෙනම් ඒත් sin phi බෙදීම 2 අඩු කිරීම sin බිඳුව. එහෙනම් sin phi බෙදීම 2 එකයි. එහෙනම් කීයක් එනවද උත්තරේ? 1යි. උත්තරේ 1යි. ඒ වගේම මම නිකමට හිතන්නම් එහෙනම් ft කියන්නේ cos t නේද? බලමු. බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා ft dt. එහෙනම් බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා ft කියන්නේ cos t විෂය dt. එහෙනම් cos t t විෂයෙන් අනුකලනය කරොත් sin t. එහෙනම් මේක ඉහළ සීමාව phi බෙදීම 2 පහළ සීමාව බිඳුව. sin phi බෙදීම 2 1යි sin බිඳුව බිඳුව. ඒත් එකයි නේද? එහෙනම් මතක තියාගන්න බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා fx dx මයි. බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා fy විචල්්‍ය සංකේතය dy ඒකමයි. බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා ft dt. එහෙනම් අපි කියනවා මේ නිශ්චිත අනුකලනයේ සංකේතයෙන් නිශ්චිත අනුකලනයේ අන්තිම උත්තරේ සඳහා පවතින්නේ නැහැ. බිඳුවේ සිට නැත්නම් a වල ඉඳලා b දක්වා fx dx සමානයි a වල ඉඳලා b දක්වා fy dy. මේ ප්‍රතිඵලය මම මෙහෙම ඔප්පු කරන්නම්. මම මේකේ වම් අත පැත්ත ගන්නම්. a වල ඉඳලා b දක්වා fx dx. මොහොතකට හිතන්නේ fx අනුකලනය කරොත් gx කියලා. එහෙනම් මේකේ ඉහළ සීමාව gb පහළ සීමාව ga. එහෙනම් එතන එනවා gb අඩු කිරීම ga. මේකේ දකුණු අත පැත්ත a වල ඉඳලා b දක්වා fy dy y විෂය. එහෙනම් fx අනුකලනය කරොත් gx නම් fy අනුකලනය කරොත් gy. එහෙනම් උඩ සීමාව gb යට සීමාව ga. එහෙනම් 1 සමානයි 2 gb ඍණ ga වම් අත පැත්ත gb ඍණ ga දකුණු අත පැත්ත. එහෙනම් වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. a වල ඉඳලා b දක්වා fx dx සමානයි a වල ඉඳලා b දක්වා fy dy.
මේකත් නිශ්චිත අනුකලනයේ ගුණයක්. අපි ඊළඟ උදාහරණයට යමු. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝන x dx හොයන්න. මේක හොයන්න තියෙනවා. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝන x dx. මේ cos x ගේ තුන්වෙනි බලය තියෙනම් ආදේශය යොදා ගන්න t සමානයි sin x. ඒකෙන් මේක හොයන්න. ඊට පස්සේ කියනවා n9 එන උත්තරේ පාවිච්චි කරලා. n9 බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා cos ඝනය 3x dx අගය අපෝහණය කරා. බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා cos ඝනය 3x dx අගය අපෝහණය කරා. වීඩියෝ එක නතර කරන්න. දැන් ඔබ මේ ගාන තනියම හදන්න. මේ ගාන හදන්න වඩාත් පහසුයි t සමානයි sin x කියන ආදේශය. එහෙනම් අපිට එනවා dt cos x dx. t සමානයි sin x නම් x ගේ පහළ සීමාව බිඳුවයි. එහෙනම් t කියන්නේ sin බිඳුව බිඳුවයි. x බිඳුවේදී t බිඳුවයි. x ගේ ඉහළ සීමාව 5 බෙදීම 2යි. t sin 5 බෙදීම 2 1යි. x 5 බෙදීම 2 දී t 1යි. ඒත් එකම t සමානයි sin x cos x dx කියන්නේ dt. එහෙනම් බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝන x ලියන්න පුළුවන් cos වර්ග x වාරය cos x dx. එහෙනම් අපි දන්නවා cos x dx කියන්නේ dt. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා මේ cos වර්ග x ලියාගත්ත 1 ඍණ sin වර්ග x වාරයක් cos x dx. දැන් අපි විචල පරිවර්තනයක් කරමු. x බිඳුවේදී t බිඳුවයි x 5 බෙදීම 2 දී t 1යි. 1 අඩු කිරීම sin x කියන්නේ t එහෙනම් t වර්ග මේක මම කීප විටක් හැදුව නිසා වේගෙන් කරන් යන්නේ cos x dx කියන්නේ dt. එහෙනම් බිඳුවේ සිට 1 දක්වා 1 dt අඩු කිරීම බිඳුවේ සිට 1 දක්වා t වර්ග dt. දැන් මේකට අගයක් සොයාගන්න. 1 අනුකලනය කරොත් t වර්ග අනුකලනය කරොත් t ඝනය බෙදීම 3. 1 අඩු කිරීම බිඳුව 3න් 1. 1 ඝනය අඩු කිරීම බිඳුවේ ඝනය. එහෙනම් අපිට එන උත්තරයක් 2 බෙදීම 3යි. හරි. දැන් අපිට ඇවිත් තියෙනවා බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝනය x dx 2 බෙදීම 3යි කියලා. මම නිකමට ඔබෙන් අහනවා කරුණාකරලා කල්පනා කරලා කියන්න බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝනය t dt කොච්චරද? මේ සීමාව තුලම මේ ශ්‍රිතයම cos ඝනය x cos ඝනය t නේ මේ සීමාව තුලම මේ ශ්‍රිතයම අගය කොච්චරද? ඒ 2 බෙදීම 3යි. මට කියන්න බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝනය y dy ඒ 2 බෙදීම 3යි. එතකොට මෙන්න මේ විචල්්‍යයේ සංකේතය අපිට වැදගත් වෙන්නේ නැහැ. මගේද පැහැදිලිද? right. දැන් අපිට තියෙනවා මෙන්න මේ ප්‍රතිඵලය මත ඉඳගෙන අපෝහණයක් කරන්න. මේ ප්‍රතිඵලය පාවිච්චි කරලා අපෝහණයක් කරන්න. මොකද්ද? බිඳුවේ සිට 5 බෙදීම 6 දක්වා cos ඝනය 3x ds. මම මෙතෙන්දි පාවිච්චි කරනවා ආදේශයක්. මෙන්න මේ 3x ට දාගන්නවා t කියලා. t සමානයි 3x යයි ගනිමු. මම t කියලා ගත්තා 3x. එහෙනම් dt dx අතර සම්බන්ධයක් ගමු. එහෙනම් dt සමානයි 3යි dx. එහෙනම් ඇත්තටම dx කියන්නේ 3න් 1යි dt. dx කියන්නේ 3න් 1යි dt. ඊළඟ t සමානයි 3x නම් අපි සීමාව වෙනස් කරගමු. x ගේ පහළ සීමාව බිඳුවයි. t කොච්චරද? 3 වරක් බිඳුව බිඳුවයි. x ගේ ඉහළ සීමාව 5 බෙදීම 6. එහෙනම් t කොච්චරද? 3යි. x ට 5 බෙදීම 6. t 5 බෙදීම 2යි. x බිඳුවේදී t බිඳුවයි. x 5 බෙදීම 6ේදී t 5 බෙදීම 2යි. එහෙනම් x බිඳුවේදී t බිඳුවයි. x 5 බෙදීම 6ේදී t 5 බෙදීම 2යි. cos ඝනය 3x කියන්නේ t dx කියන්නේ 3න් 1යි dt. dx කියන්නේ 3න් 1යි dt. දැන් ඔබට ඇවිත් තියෙනවා මේ 3න් 1 එළියට ගත්තොත් බිඳුවේ සිට හොඳ සිහියෙන් අහන් ඉන්න බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා
cos ඝනය t dt තුනෙන් එකක් එළියට ගත්තා. cos ඝනය t dt. ඔන්න විචල්‍යයට යොදන සංකේතය වැදගත් වෙන්නේ නැහැ කියන එක. නිශ්චිත අනුකලනයේ විචල්‍යයේ සංකේතයෙන් ස්වායත්තයි කියන එක මේකේ යොදන්න පුළුවන්. කරුණාකරලා කියන මෙන්න මේ ටික කොච්චරද? බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝනය t dt. බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝනය x dx 2 බෙදීම 3යි. එහෙනම් බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා cos ඝනය t dt කොච්චරද? එහෙනම් මේ තිබිච්ච තුනෙන් එක මෙන්න මෙතෙන්ට 2 බෙදීම 3. එහෙනම් පාර්ට් එක පාවිච්චි වෙනවා. එහෙනම් කීයක් එනවද? 2 බෙදීම 9යි. නිශ්චිත අනුකලනයේ පස්වෙනි ගුණය. නිශ්චිත අනුකලනයේ පස්වෙනි ගුණය තමයි බිඳුවේ සිට a දක්වා fx ds සමානයි බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx. එතකොට මෙන්න මේ නිශ්චිත අනුකලනයේ අගයම තමයි මේකිනුත් ලැබෙන්නේ. ඔක තමයි ප්‍රතිඵලය. ඕක ගැන අපි කතා කරමු. මේ x වෙනුවට උඩ සීමාව ඍණ x දාන්නේ. උඩ සීමාව අඩු කිරීම x දානවා. මේ සීමාව එහෙමයි. එතකොට බොහෝ විට විභාගෙදී මෙන්න මේ ප්‍රතිඵලය සාධනය කරන්න තියෙනවා. එතකොට මේ ප්‍රතිඵලය සාධනය කරන්නේ මෙන්න මෙහෙමයි. අපි ආදේශයක් ගන්නවා a ඍණ x සමානයි y කියලා. y සමානයි a ඍණ x යයි ගනිමු. අපි ආදේශයක් ගන්නවා y සමානයි a ඍණ x කියලා. අපි දන්නවා ආදේශයක් ගනිද්දී එහෙනම් dx dy ගෙන් දිය වෙන්න ඕන. x ගේ සීමාව y ගේ සීමාව බවට පත් වෙන්න ඕන. එහෙනම් මම dx සහ dy අතර සම්බන්ධයක් ගන්නවා. dy නියතයක් අවකලනය කරොත් බිඳුවයි මෙතන ඍණ dx. එහෙනම් අපිට එනවා dy සමානයි ඍණ dx. එහෙනම් ඍණ මේ පැත්තට ගත්තොත් dx සමාන වෙනවා ඍණ dy. හරිද? මේ ආදේශය ගැන හිතන්නකෝ. ඊළඟට y සමානයි a ඍණ x නම් බලන්න x ගේ පහළ සීමාව බිඳුවයි. එහෙනම් x බිඳුවේදී y කොච්චරද? y a වෙනවා. x බිඳුවේදී හොඳට බලන්න y a x බිඳුව දාන්න. ඒ වගේම ඉහළ සීමාව a. එහෙනම් y සමානයි a ඍණ x ට a දානවා. එහෙනම් y කොච්චරද? බිඳුව. එතකොට x a වෙලාවේ y බිඳුවයි. මුකුත් නැහැ. මේ මොකද කරලා තියෙන්නේ? x සමානයි බිඳුවනේ. x ට බිඳුව දැම්මොත් y a. මෙතෙන් x බිඳුවේදී y a. මෙතන මොකද වෙලා තියෙන්නේ? මේ x ට දාලා තියෙනවා a. x a වලදී y කොච්චරද? බිඳුවයි. දැන් අපි කරන්නේ මේකේ දකුණු අත පැත්ත ගන්නවා. බිඳුවේ සිට a දක්වා f a ඍණ x dx. දැන් අපි විචල පරිවර්තනයක් කරනවා. එහෙනම් දැන් මේ x ගෙන් තියෙන මේක මම y ගෙන් ලියා ගන්නවා. එහෙනම් බලන්න x බිඳුවේදී y a. x බිඳුවේදී y a. x a වලදී y බිඳුවයි. f a ඍණ x කියන්නේ y කියන්නේ a ඍණ x. dx කියන්නේ ඍණ dy. දැන් මේ ඍණ අපිට එළියට ගන්න පුළුවන්. a වල ඉඳලා බිඳුව දක්වා fy dy. ඔව් නිශ්චිත අනුකලනයේ ගුණයක් තියෙනවා. මේ ඍණ නැති කරන්නේ කොහොමද? ඍණ නැති කරන්න පුළුවන් මේ නිශ්චිත අනුකලනයේ සීමාව මාරු කරලා. බිඳුවේ සිට a දක්වා fy dy. නිශ්චිත අනුකලනයේ තව ගුණයක් තියෙනවා. විචල්‍යයේ සංකේතය අපිට වැදගත් වෙන්නේ. එහෙනම් බිඳුවේ සිට a දක්වා fy dy ම තමයි බිඳුවේ සිට a දක්වා fx dx වෙන්නේ. එහෙනම් බිඳුවේ සිට a දක්වා fx dx කියන්නේ වම් අත පැත්ත.
එහෙනම් අවසානයේ මොකක්ද උනේ? y සමාන a ඍණ x කියලා ආදේශය ගත්තා. මේ a ඍණ x ට y කියලා ගත්තා. විචාර පරිවර්තනය කරා දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට ආවා. මේ සාධනය ඔබ අනිවාර්යෙන්ම පුහුණු විය යුතුයි විනාඩියක් වගේ කාලයකදී සාධනය කරගන්න. අපි මේ ප්‍රතිඵලය සාධනය කරන්න කලින් පුංචි දෙයක් ඔබෙන් අහන්න. fx කියන්නේ sin x නම් මට කියන්න f phi ඍණ x. fx කියන්නේ sin x නම් f phi ඍණ x. ඔව් මේ x වෙනුවට phi ඍණ x දැම්මොත් මෙතන තියෙන සෑම x කෙනෙක් වෙනුවටම දානවා phi ඍණ x. එහෙනම් f phi ඍණ x කියන්නේ කොච්චරද? sin phi ඍණ x. එතකොට fx කියන්නේ sin x බෙදීම cos x දාන sin x නම් ඔබ කියන්නේ f phi බෙදීම 2 ඍණ x කොච්චරද? එහෙනම් මේ x ට දානවා phi බෙදීම 2 ඍණ x, මේ x ට phi බෙදීම 2 ඍණ x, මේ x ට phi බෙදීම 2 ඍණ x, මේ x ට phi බෙදීම 2 ඍණ x. එහෙනම් කොච්චරද? sin phi බෙදීම 2 ඍණ x cos phi බෙදීම 2 ඍණ x sin phi බෙදීම 2 ඍණ x. එතකොට මේ x වෙනුවට phi බෙදීම 2 ඍණ x නම් මෙතනත් x වෙනුවට phi බෙදීම 2 ඍණ x, phi බෙදීම 2 ඍණ x, phi බෙදීම 2 ඍණ x. යන්නේ මම ප්‍රතිඵලය මතක් කරොත් මතකද? බිඳුවේ සිට a දක්වා fx dx සමානයි බිඳුවේ සිට a දක්වා f මේ x වෙනුවට කවුද දාන්නේ? උඩ සීමාව ඍණ x. a ඍණ x dx. x වෙනුවට දානවා උඩ සීමාව ඍණ x dx. හරි මම උදාහරණයක් ගත්තා. බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා sin x බෙදීම sin x ධන cos x dx අගයයි. මේ අනුකලනයට අගයක් ගන්න තියෙනවා. මම මෙතෙන්දී මේ අනුකලනය හදන්න මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරනවා. මෙන්න මේ අනුකලනයේ අගය i කියලා ගන්නවා. එහෙමනම් මතක තියාගන්න අවසානයේ හොයන්න තියෙන්නේ i සමානයි කියලා. දැන් මම මෙතෙන්ට දානවා අපේ මේ නිශ්චිත අනුකලනයේ ගුණය. බිඳුවේ සිට a දක්වා fx dx සමානයි බිඳුවේ සිට a දක්වා f උඩ සීමාව ඍණ x dx. හැම x කෙනෙකුටම දාන්නේ උඩ සීමාව ඍණ x dx. එහෙමනම් මේ iම ලියන්න පුළුවන් බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා. බිඳුවේ සිට a නම් මෙතනත් එන්නේ බිඳුවේ සිට a. sin හරියට sin එකතු කිරීම cos. මෙතන dx නම් මෙතන dx. බලන්න මේ අගයම නේද? මේ දෙන්න සමානයි නේද? සෑම x කෙනෙකුටම දානවා උඩ සීමාව ඍණ x. එහෙනම් මේ x ට දානවා උඩ සීමාව phi බෙදීම 2 ඍණ x. මේ x ට දානවා උඩ සීමාව phi බෙදීම 2 ඍණ x. මේ x ට දානවා උඩ සීමාව phi බෙදීම 2 ඍණ x. එහෙනම් මෙතනින් එනවා i බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා sin phi බෙදීම 2 ඍණ x කියන්නේ cos x. sin phi බෙදීම 2 ඍණ x කියන්නේ cos x. cos phi බෙදීම 2 ඍණ x කියන්නේ sin x. එතකොට ගානේ දීපු එක මේකයි මම මේක 1 කියලා ගන්නම්. අන්න අර නිශ්චිත අනුකලනයේ ගුණය දැම්මට පස්සේ ලැබිච්ච i 2 කියලා ගන්න. දැන් මම 1යි 2යි එකතු කරනවා. එහෙනම් මෙතන i එකතු වෙනවා මේකෙත් i. මේ දෙක එකතු කරන්න යන්නේ i දනන. මෙතන බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා sin x බෙදීම sin x ධන cos x dx. ඒකට එකතු වෙනවා බිඳුවේ සිට phi බෙදීම 2 දක්වා cos x බෙදීම cos x ධන sin x dx. දැන් මෙතනත් බිඳුවේ සිට phi බෙදීම 2 මෙතනත් බිඳුවේ සිට phi බෙදීම 2 dx විෂය. එහෙනම් මේ එකතු කිරීම මම එක අනුකලනයක් විදියට දානවා.
sin x බෙදීම sin x ධන cos x ධන cos x බෙදීම cos x ධන sin x. අන්න අර එහෙනම් i ධන i 2i මම එක අනුකලනයකට ගන්නවා. බිඳුව 5 බෙදීම 2 sin x බෙදීම sin x ධන cos x ධන cos x බෙදීම cos x ධන sin x dx. මොකද එකම අනුකලනයක් නිසා බිඳුව 5 බෙදීම දෙක එකම සීමාවක් නිසා මම මේ දෙන මේක අනුකලනයක් යටතට ගත්තා. එහෙනම් දැන් එනවා 2i බිඳුව 5 බෙදීම 2 sin x ධන cos x කිව්වත් cos x ධන sin x කිව්වත් එක සමාන ප්‍රතිපද. එහෙනම් පොදු හරයක් ගත්තා sin x ධන cos x. sin x ධන cos x පොදු හරයක් ගත්තොත් මෙතන ලවේ sin x sin x ධන cos x පොදු හරයක් ගත්තොත් මේකේ ලවේ cos x. sin x ධන cos x sin x ධන cos x ඉවත් වෙනවා. එහෙනම් බිඳුව 5 බෙදීම 2 1 dx. බිඳුව 5 බෙදීම 2 1 dx. ඔබ දන්නවා එක අනුකලනය කරොත් x වෙනවා. දැන් මෙතනින් කරුණා කරලා සුළු කිරීම කරලා iso. එහෙනම් 2i එක අනුකලනය කරොත් x. යට සීමාව බිඳුවයි උඩ සීමාව 5 බෙදීම 2. එහෙමනම් අපිට එනවා 2i x ට 5 බෙදීම 2 අඩු කිරීම x ට බිඳුව. එහෙනම් 2i සමානයි 5 බෙදීම 2යි. එහෙනම් i කොච්චරද? 5 බෙදීම 4යි. අනුකලනයගේ අපිට ලැබෙනවා 5 බෙදීම 4ක්. ඊළඟ උදාහරණය බිඳුවේ සිට 5 බෙදීම 2 දක්වා a cos වර්ග x ධන b sin වර්ග x dx අගය. මෙන්න මේ ගානෙත් වඩාත් පහසුයි මේක i කියලා ගන්න එක. එහෙමනම් මතක තියාගන්න අවසානයේ i තමයි හොයන්න තියෙන්නේ. ඔබ වීඩියෝ එක නතර කරලා i කීයද කියලා කරුණාකරලා තනියම හොයාගන්න. හරි. එහෙමනම් මම මේක i කියලා ගත්තා. දැන් අවසානයේ අපි i තමයි හොයන්න තියෙන්නේ. මෙන්න මේ iටම දානවා මේ සීමාව තුල a cos වර්ග b sin වර්ග ඔව් විෂය dx මයි. මෙන්න මේ සෑම x කෙනෙක් වෙනුවටම උඩ සීමාව ඍණ x උඩ සීමාව 5 බෙදීම 2 ඍණ x. එහෙනම් මේ සෑම x කෙනෙකුටම උඩ සීමාව ඍණ x. එතකොට මෙන්න මේ ප්‍රතිපල දෙක සමාන වෙනවා. එහෙමනම් දැන් අපිට සුළු වෙනවා i බිඳුව 5 බෙදීම 2 a cos 5 බෙදීම 2 ඍණ x sin x cos වර්ග 5 බෙදීම 2 ඍණ x sin වර්ග x sin වර්ග 5 බෙදීම 2 ඍණ x cos වර්ග x sin වර්ග 5 බෙදීම 2 ඍණ x cos වර්ග x. මම මේක දෙක කියලා ගන්නවා. එහෙමනම් 1යි 2යි එකතු කරමු. මේ iට මෙතන i එකතු වෙනවා. බිඳුවේ සිට 5 බෙදීම 2 a cos වර්ග x ධන b sin වර්ග x dx එකතු වෙනවා. බිඳුවේ සිට 5 බෙදීම 2 a sin වර්ග x ධන b cos වර්ග x dx. i ධනයි 2i මෙතනත් බිඳුවේ සිට 5 බෙදීම 2 මෙතනත් බිඳුවේ සිට 5 බෙදීම 2 x විශේෂ. එහෙනම් මේ දෙන්න අපි එක අනුකලනයක් බවට පත් කරගමු. එක අනුකලනයක් ලෙස ලියගමු. i ධන i 2i බිඳුව 5 බෙදීම 2 a cos වර්ග x ධන b sin වර්ග x ධන a sin වර්ග x ධන b cos වර්ග x dx. බිඳුව 5 බෙදීම 2 ඒක කෙලියට ගත්තොත් cos වර්ග x ධන sin වර්ග x b එක කෙලියට ගත්තොත් sin වර්ග x ධන cos වර්ග x.
එහෙනම් cos වර්ග x ධන sin වර්ග x එකයි. sin වර්ග x ධන cos වර්ග x උත් එකයි. එහෙනම් 2i බිඳුව 5 බෙදීම 2 මෙතන a මෙතනින් b. එහෙනම් a ධන b නියතයක් නියතය අනුකලනෙන් එළියට ගන්න i ට අගයක් උත්තර කරනවා. 2i a ධන b එළියට ගත්තොත් බිඳුව 5 බෙදීම 2 1 dx. එහෙනම් a ධන b i අනුකලනය කරොත් සමයි එක අනුකලනය කරොත් x බිඳුව 5 බෙදීම 2. එහෙනම් 2i a ධන b x ට උඩ සීමාව 5 බෙදීම 2 x යට සීමාව බිඳුව. 2i a ධන b වාරයක් 5 බෙදීම 2. එහෙනම් මෙතනින් දෙකෙන් බෙදෙනවා i යුක්ත වෙනවා a ධන b වාරයක් 5 බෙදීම 4. a ධන b වාරයක් 5 බෙදීම 4. එහෙනම් a ධන b නියතයක් නියතය අනුකලනෙන් එළියට ගන්න i ට අගයක් උත්තර කරනවා. 2i a ධන b එළියට ගත්තොත් බිඳුව 5 බෙදීම 2 1 dx. එහෙනම් a ධන b i අනුකලනය කරොත් සමයි එක අනුකලනය කරොත් x බිඳුව 5 බෙදීම 2. එහෙනම් 2i a ධන b x ට උඩ සීමාව 5 බෙදීම 2 x යට සීමාව බිඳුව. 2i a ධන b වාරයක් 5 බෙදීම 2. එහෙනම් මෙතනින් දෙකෙන් බෙදෙනවා i යුක්ත වෙනවා a ධන b වාරයක් 5 බෙදීම 4. a ධන b වාරයක් 5 බෙදීම 4. හරි. නිශ්චිත අනුකලනයේ 6 වෙනි ගුණය. ab නියත වෙද්දී a වල ඉඳලා b දක්වා fx dx a වල ඉඳලා b දක්වා මේ x වෙනුවට දාලා තියෙන්නේ යට සීමාවයි උඩ සීමාවයි එකතු කරලා ඍණ x. යට සීමාව දැන් උඩ සීමාව ඍණ x. එන අර කලින් විදිහමයි මේක ඔප්පු කරන්න ආදේශයක් ගන්නෝ මේක y කියලා. y සමාන a ධන b ඍණ x. dx dy අතර සම්බන්ධයක් ගමු. යයි ගනිමු. මේක තමයි ආදේශය. මේක මතක තියාගන්න. එහෙනම් මෙතනින් අවකලනය කරන dy නියතයක අවකලනය බිඳුවයි b නියතයක අවකලනය බිඳුවයි x අවකලනය කරන dx. මෙතනින් එනවා dy සමානයි ඍණ dx. එතනින් එනවා dx ඍණ dy. ඊළඟට අපි x ගේ සීමාව y ගේ සීමාව බවට පත් කරමු. එහෙනම් y සමානයි a ධන b ඍණ x. මම x ට දාන්නම් පහළ සීමාව a. බලන්න y කොච්චරද කියලා. a ධන b x ට දැම්ම a. එහෙනම් ලස්සනට එනවා y a ඉවත් වුණා b. x a වලදී y b. මම x ගේ ඉහළ සීමාව b. එහෙනම් y කොච්චරද? a ධන b ඍණ b. එහෙනම් මෙතනින් එනවා y a කියලා. එහෙනම් x b වලදී y a. එහෙනම් මම ඒක මෙතනින් ලියා ගන්නම්. x a වලදී y p. x b වලදී y a. දැන් විචල්‍ය පරිවර්තනයක් කරමු. මේකේ දකුණු අත පැත්ත අරගෙන විචල්‍ය පරිවර්තනයක් කරමු. එහෙනම් මේකේ දකුණු අත පැත්ත a වල ඉඳලා b දක්වා f a ධන b ඍණ x dx. a ධන b ඍණ x dx. එහෙමනම්
x a වලදී y b x b වලදී y a a ධන b ඍණ x y වෙනවා dx ඍණ dy එහෙනම් මෙන්න මේ ඍණ එළියට ගන්න පුළුවන් b වල ඉඳලා a දක්වා fy dy මේ ඍණ අහෝසි කරන්න පුළුවන් නිශ්චිත අනුකල සීමාව මාරු කරලා b වල ඉඳලා a දක්වා a වල ඉඳලා b දක්වා ලිව්වොත් ඍණ අහෝසි සීමාව මාරු කරලා නිශ්චිත අනුකලයේ ගුණය fy dy නිශ්චිත අනුකලනය විචල්්‍ය සංකේතයෙන් ස්වායත්තයි. එන a වල ඉඳලා b දක්වා fy dy ම තමයි a වල ඉඳලා b දක්වා fx dx. මේ තියෙන වම් අත පැත්ත. දකුණු අත පැත්ත ගත්තා සුළු කළා වම් අත පැත්ත පෙන්නනවා. එහෙනම් කරුණාකරලා මේ සාධනය මතක තියාගන්න මේක විභාගවලදී අහන්න පුළුවන්. right අපොඩ්ඩක් මේක පුහුණු වෙමු. fx සමානයි sin x නම් එතකොට මෙතන x නම් මෙතනත් x f 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x කොච්චරද එහෙනම් මෙතන x නම් මෙතන x sin 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x x තියෙන දන එක දාන්න fx කියන්නේ sin x බෙදීම sin x ධන cos x ධන sin x නම් මේ x වෙනුවට දාලා තියෙනවා 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x එහෙනම් මෙතනත් x වෙනුවට 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x මේවත් ඒ විදිහේ නේද එහෙනම් sin x තියෙන තැන 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x මෙතනත් 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x මෙතනත් 5 බෙදීම 3 ධන 5 බෙදීම 6 ඍණ x හරි අපිට උදාහරණයක් තියෙනවා 1 සිට 3 දක්වා वर्गमूल x බෙදීම वर्गमूल x ධන वर्गमूल 4x dx ආගිය. එහෙනම් අපි අර කලින් දානේ වගේම මම මේක i කියලා ගන්නවා. මේක i කියලා ගන්නවා. ඊළඟට මේ i ම ලියන්න පුළුවන්. මේ i ම ලියන්න පුළුවන් 1 සිට 3 දක්වා මේ සෑම x කෙනෙකුටම මොකක් සූත්‍රය තියෙන්නේ? යට සීමාව දන උඩ සීමාව ඍණ x. එතකොට මේ හැම x තියෙන තැනකටම යට සීමාවයි උඩ සීමාවයි. 1 ධන 3 ඍණ x. මෙතනත් x වෙනුවට 1 ධන 3 ඍණ x. යට සීමාව දන උඩ සීමාව ඍණ x. මෙතන 4 ඍණෙන් පස්සේ මේ x වෙනුවට 1 ධන 3 ඍණ x. එහෙනම් දැන් අපිට එනවා i 1 සිට 3 දක්වා අපි සුළු කරමු 1 ධන 3 4යි 4 ඍණ x 1 ධන 3 4යි 4 ඍණ x මෙතන කීයක් එනවා 1 ධන 3 4යි ධන 4යි ඍණ 4යි සුළු වෙනවා ඍණයි ඍණයි ධන x වෙනවා මේක මං 1 කියලා ගන්නම් මේක මං 2 කියලා ගන්නම් දැන් මට පුළුවනි 1යි 2යි එකතු කරන්න 1 ධන 2 එහෙනම් මෙතන i ඒකට එකතු වෙනවා මෙතන තියෙන i මේකේ දකුණු අත පැත්ත 1 සිට 3 දක්වා වර්ගමූල x බෙදීම වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x dx ඒකට එකතු වෙනවා 1 සිට 3 දක්වා වර්ගමූල 4 ඍණ x බෙදීම වර්ගමූල 4 ඍණ x ධන වර්ගමූල x එහෙනම් දැන් මේ තියෙන 1 සිට 3 දක්වා එකම නිශ්චිත අනුකලනයේ සීමා මේක මට එක අනුකලනයකට ගන්න පුළුවන් එහෙනම් i ධන i 2i 1 සිට 3 දක්වා වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x ඒකට එකතු වෙනවා වර්ගමූල 4 ඍණ x
බෙදීම වර්ගමූල 4 ඍණ x ධන වර්ගමූල x. එහෙනම් දැන් අපිට එක පොදු හරයක් ගන්න පුළුවන්. මෙතන තියෙන වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x, මෙතනත් වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x. එහෙනම් වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x. එහෙනම් වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x ගත්තොත් මෙතන වර්ගමූල x වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x ගත්තොත් මෙතන එනවා 4 ඍණ x ගේ වර්ගමූල. දැන් වර්ගමූල 4 ඍණ වර්ගමූල x ධන වර්ගමූල 4 ඍණ x ඉවත් වෙනවා. එහෙනම් මෙතෙන් තියෙනවා 2i 1 සිට 3 දක්වා 1 dx. එහෙනම් 2i 1 අනුකලනය කරොත් x වෙනවා. 1 3. එහෙනම් 2i x ට 3 දැම්මා උඩ සීමාව අඩු කිරීම යට සීමාව. එහෙනම් 2i 2යි මෙතනින් එනවා i සමානයි 1යි. එහෙනම් මෙන්න මේ නිශ්චිත අනුකලනයේ අගය 1ක් වෙනවා. හරි අපි 2019 ගානට යමු. මේක 2019 C කොටස. ABC කොටස් තුනක් තියෙනවා. ABC කොටස් තුනේ C කොටස. A හා B නියත වන A වල ඉඳලා B දක්වා fx dx සමානයි A වල ඉඳලා B දක්වා x වෙනුවට කවුද දාලා තියෙන්නේ? යට සීමාව දාන උඩ සීමාව ඍණ x dx. සූත්‍රය භාවිතයෙන් දැන් මේක සාධනය කරන්න නැහැ. ඒ සූත්‍රය භාවිතා කරන්න තියෙන්නේ. සූත්‍රය භාවිතයෙන් ඍණ 5 වල ඉඳලා ධන 5 දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx ඍණ 5 ධන 5 ex cos වර්ග x බෙදීම 1 ධන ex බව පෙන්වනවා. එතන මේ අනුකලන දෙක සමානයි කියලා පෙන්නනවා. එනයින් ඍණ 5 වල ඉඳලා ධන 5 දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx අගය සොයන්න. අපි දැන් අර කතා කරපු විදිහට මම මෙහෙම කරන්නම්. මේ අනුකලනය i කියලා ගන්න. ඒ iම නේද සෑම x කෙනෙක් වෙනුවටම යට සීමාව දාන උඩ සීමාව ඍණ x දැම්මොත්. නේ? එහෙනම් ඔබ කරුණා කරලා වීඩියෝ එක නතර කරලා තනියම මේ ගාන හදන්න. හදලා අන්තිම උත්තරේ අරගන්න. අන්තිම උත්තරේ ගනිද්දි cos වර්ගයේ සමකලනයක් එනෝනේ. පොඩ්ඩක් බලන්න හදලා. ඒතර ඒක cos වර්ගයේ සමකලනය මීට කලින් වීඩියෝ වල තියෙනවා. කරුණාකරලා අන්තිම උත්තරේ ගන්න. ඊට පස්සේ බලන්න ගාන නිවැරදිද කියලා. ඔබ හදපු විදිය නිවැරදිද කියලා. මේ අනුකලනය ගණන් තියෙන ටියුට් එකෙත් 52 වෙනි ගාන 15 වෙනි පිටුවේ 52 වෙනි ගාන 2019 ගාන. මම මේ දීලා තියෙන අනුකලනය i කියලා ගන්න. ඍණ 5 වල ඉඳලා ධන 5 දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx. එහෙනම් මේ i ව නේද ඍණ 5 වල ඉඳලා ධන 5 දක්වා cos වර්ග x වෙනුවට දාමු යට සීමාව දාන උඩ සීමාව ඍණ x. 1 ධන e x තියෙන තැන යට සීමාව ධන උඩ සීමාව ඍණ x dx. එහෙනම් මේක යට සීමාව ඍණ 5 උඩ සීමාව ධන 5 ඍණ x. මෙතන ඍණ 5 ධන 5 ඍණ x. එහෙනම් i ඍණ 5 වල ඉඳලා ධන 5 දක්වා cos වර්ග ඍණ 5 ධන 5 ඉවත් වෙනවා. ඍණ x 1 ධන e ගේ ඍණ 5 ධන 5 ඉවත් වෙනවා ඍණ x dx. කරුණාකරලා කියන්න cos ඍණ x කියන්නේ cos x මයි. එහෙනම් cos වර්ග ඍණ x කියන්නේ cos ඍණ x කියන්නේ cos x නේ වර්ග කරා. එහෙනම් cos වර්ග ඍණ x කියන්නේ cos වර්ග x. right i මේ තියෙන i වයි ඍණ 5 වල ඉඳලා ධන 5 දක්වා cos වර්ග ඍණ x කියන්නේ cos වර්ග x මයි. එක ධන කවුරුහරි කියන්නේ e ගේ ඍණ x දර්ශක නීති. e ගේ දර්ශකයේ ඍණ x. එන එක ලියන්න පුළුවන් 1 යට
ex. දැන් මෙතන එකක් තියෙන නිසා ඍණ phi ධන phi මෙතන තියෙනවා cos වර්ග x අපිට පුළුවනි ex පොදු හරය ගන්න. මෙතන එකක් තියෙනවා. ex පොදු හරය ගත්තොත් මෙතෙන්ට එනවා ex ධන එකක්. දැන් බෙදීම ex උඩට එනවා නේද? එහෙනම් i අපිට එනවා ඍණ phi වල ඉඳලා ධන phi දක්වා ex cos වර්ග x බෙදීම ex ධන 1 dx. මේක දෙක කියලා ගත්තා. ඊට අන්තිම උත්තරය දෙන්නයි 1 සමානයි 2. මොකද 1 කියන්නේ i 2 කියන්නේ i. එන 1 2 සමාන කරලා මේ උත්තරය අරන් දෙන්න. එන 1 i දෙකෙන් එන්නේ ai මයි. එන 1 සමානයි 2. ඍණ phi වල ඉඳලා ධන phi දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx සමානයි ඍණ phi වල ඉඳලා ධන phi දක්වා ex cos වර්ග x බෙදීම ex ධන එකම තමයි 1 ධන ex. ඔක තමයි මහාචාර්යවරයා පළමුවෙනින්ම පෙන්වන්න තියෙන්නේ. ඊළඟට අපිට කියනවා එනයින් ඍණ phi වල ඉඳලා ධන phi දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex. ඒ කියන්නේ i හොයන්න තියෙන්නේ. right. එහෙනම් එතෙන්දිත් i හොයන්න ලේසි. ඊළඟ කොටසේදී 1 2 එකතු කරලා. එවන 1 ධන 2. මෙතන i ට එකතු වෙනවා මේකේ i. ඍණ phi වල ඉඳලා ධන phi දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx මේක. ඒකට එකතු වෙනවා ඍණ phi වල ඉඳලා ධන phi දක්වා ex cos වර්ග x බෙදීම ex ධන 1. ඍණ phi ධන phi ඍණ phi ධන phi එකම සීමාව. එහෙනම් මේක මට ගන්න පුළුවන් එක අනුකලනයක් විදිහට. i ධන i 2i ඍණ phi ධන phi cos වර්ග x බෙදීම 1 ධන ex ට එකතු වෙනවා ex cos වර්ග x ex ධන 1 කියන්නේ 1 ධන ex මයි නේ 1 ධන ex මයි. එහෙනම් මට පුළුවනි මේ දෙන්නගෙන් එළියට ගන්න cos වර්ග x බෙදීම 1 ධන ex. එතකොට 1 ධන ex එකක් ඉවත් වෙනවා. එහෙනම් 2i ඍණ phi ධන phi මේ දෙන්නගෙන් එළියට ගන්න cos වර්ග x නුයි 1 ධන ex. cos වර්ග x බෙදීම 1 ධන ex එළියට ගත්තොත් මෙතන 1i. cos වර්ග x බෙදීම 1 ධන ex එළියට ගත්තොත් මෙතන තියෙනවා ex. එහෙනම් 1 ධන ex ට 1 ධන ex සුළු වෙනවා. එහෙනම් මෙතන අවසානයේ එනවා 2i ඍණ phi ධන phi ඉතිරි වෙන්නේ cos වර්ග x dx විතරයි. ඔබ දන්නවා cos වර්ග x අනුකලනය කරන්නේ 1 ධන cos 2x බෙදීම 2 කියන්නේ කියලා නේ. එහෙනම් මේක අනුකලනය කරගන්න. එහෙනම් 2i ඍණ phi ධන phi cos වර්ග x dx. එහෙනම් මෙතන එනවා 2i ඍණ phi ධන phi cos වර්ග x අනුකලනය 1 ධන cos 2x බෙදීම 2. එහෙනම් 2i මේ බෙදීම 2 භාගයක් ලෙස ගත්තොත් ඍණ phi ධන phi 1 ධන cos 2x dx. බලන්න අනුකලනය ගන්න හරියට අල්ලගත්තොත් මාරු ලේසි. දැන් 2i මෙතන භාගය ඍණ phi ධන phi 1 dx ධන භාගය ඍණ phi ධන phi cos 2x dx. එවන 2i භාගය 1 අනුකලනය කරොත් x වෙනවා.
භාගය cos 2x අනුකලනය sin 2x 2x අවකලනය 2යි ඍණ phi ධන phi. එහෙනම් 2i භාගය x ට උඩ සීමාව phi අඩු කිරීම x ට යට සීමාව ඍණ phi. මෙතන 4න් 1 sin 2 x ට උඩ සීමාව phi අඩු කිරීම sin 2 x ට යට සීමාව ඍණ phi. මතක තියාගන්න cos 2 phi කියන්නේ බිඳුවයි. phi ගේ නිකිලමේ ගුණාකාරවලදී සමයි sin 2 phi කියන්නේ බිඳුවයි. phi ගේ නිකිලමේ ගුණාකාරවලදී sin අගේ බිඳුවයි. එතකොට sin ඍණ 2 phi කියන්නේ බිඳුවයි. phi ඉස්සරහට නිකිලයක් ආවොත් ධන හෝ ඍණ බිඳුවයි. sin phi බිඳුවයි, sin 2 phi බිඳුවයි, sin 3 phi බිඳුවයි, sin 3 phi බිඳුවයි, sin ඍණ phi බිඳුවයි, sin ඍණ 2 phi බිඳුවයි, sin ඍණ 10 phi බිඳුවයි. මේ ටික ඔක්කොම බිඳුවයි. එහෙනම් මෙතන 2i භාගය මෙතන සුළු වෙනවා 2i phi. එහෙනම් අපිට එනවා i සමානයි phi බෙදීම 2යි. i සමානයි phi බෙදීම 2. අපි i කියලා ගත්තේ ගානේ ඍණ phi වල ඉඳලා ධන phi දක්වා cos වර්ග x බෙදීම 1 ධන ex dx. එහෙනම් උත්තරයක් එනවා phi බෙදීම 2යි.